කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් ඔබ හැම දිනාටම පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා. එමෙන්ම ඔබ සිළු දිනාටම තුනුරුවන් සතු අනන්ත මහා ගුණ බලයෙන් සිළු දෙවියන්ගේ දේව පිහිටෙන් රැකවරණයෙන් යහපතක් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමින් අදත් ඇරෙන්නේ විශේෂ සාකච්ඡාවක්. මම සාකච්ඡාට පෙර ආතුව ඔබට මෙවැනි හැඳින්වීමක් සිද්ධ කරනවා. අපේ රටේ එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක මේ විදිහේ විස්තරයක් සඳහන් වෙනවා. හල්දුමුල්ලේ කිරවනාගම විහාරාධිපති ඇල්ලන්දේ සුගතසිරි නායක ස්වාමින් වහන්සේ අපට මෙසේ පවසනවා. 2016 ජූලි මාස 30 වෙනිදා මං හදිස්සියෙම අසනීප වුණා. ඊටාම දරුණුවට මගේ හදවතේ රුධිර නාලිකා දෙකක් අවහිර වී තිබුණා. ඒ බව දැනගත්තේ දියතලාව මහරෝහලෙන්. ECG පරීක්ෂණ නරක් වෙලා තිබ්බ නිසා මගේ දායකයෝ මාව කොළඹ ආසිරි රෝහලට අරගෙන ආවා. දොස්තර නිමාලි ප්‍රනාන්දු සහ විශාඛා යන මහත්මීන් තමයි මා පරීක්ෂා කළේ. ඒ වෛද්‍යතුමියන්ලා කීවා අගෝස්තු මාස 19 වෙනිදා බයිපාස් සැත්කමක් සිදු කරන්නට සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අතරතුරදී බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ජගත් රාජපක්ෂ මහත්මයා හෙළසුවේ කැඳ පැකට් කීපයක් මට ගෙනත් දුන්නා. දිනපතා මේවා දිගටම පානය කරන්න කියලා ඊට පස්සේ ඔපරේෂන් කරන්න ආවහම දොස්තර නිමාලි සහ විශාඛා යන මහත්මීන් මට මෙහෙම පැවසුවා. හාමුදුරුවනේ දැන් නම් සැත්කම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ වහන්සේ ඉතාමත්ම හොඳ නිරෝගී මට්ටමින් ඉන්නවා කියලා සැත්කම කරන්නට අවශ්‍ය නොවන බව එතුමියන්ලා පැවසුවා. මේක හරියම විස්මිත වැඩක්. වෛද්‍යවරුන් පවා මවිත කරන මේ කැඳපානයේ කිසියම් විස්මිත ගුණයක් තිබෙන බව ඒකාන්තයි කියලා සඳහන් කරනවා. සදහැවතුනි, මේ ප්‍රකාශයෙන්ම අපේ වැඩසටහන අපි ආරම්භ කරන්න කල්පනා කළේ පසුගිය සෙනසුරාදා දින අප අතරින් වියෝවටපත් වුණා හෙළසුවය ආයතනයේ නිර්මාතෘවරිය වන ප්‍රියන්තා සේනානායක මව්තුමිය. එතන අපේ එතුමියට කියන්නේ මාළඹේ අම්මා. ඉතින් අපේ ප්‍රියන්තා සේනානායක මව්තුමිය හදිස්සියේ තමයි ජීවිතයෙන් සමුගත්තේ. එතුමිය දිවියෙන් සමුගන්නකොට වයස අවුරුදු 54යි. තව බොහෝ කාලයක් සේවාව කරන්න තිබ්බ පින්වත් මව්තුමියක්, දිරිය කාන්තාවක්. ඉතින් එතුමියගේ අභාවයෙන් පස්සේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය, ඒ වගේම තවත් විද්වතුන් බොහෝ දෙනෙක් ශෝකය ප්‍රකාශ කරමින් ඒ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙලා එතුමියට ගෞරව උපහාර දක්වන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපි වෙන් කරගන්නේ කතන්සු ලබතේ පඤ්ඤං මේ හෝරාවක කාලයේ පුරාවට එතුමියගේ ගුණ පිළිබඳව සිහි කරන්නයි. සම්මා සම්බුදුරජාන් වහන්සේ අපිට නිරන්තරයෙන්ම දේශනා කරන්නේ කතඤ්ඤූ කත වේදී පුද්ගලෝ දුර්ලභෝ කොස්මින් කියලානේ. කලගුණ සලකන, කලගුණ සිහි කරන, කලගුණ දැන හඳුනා ගන්න අය ලෝකේ ලේසියෙන් උපදින්නේ නැහැ, ලේසියෙන් පහළ වෙන්නේ නැහැ කියලානේ. ඉතින් කලගුණ දන්න සත්පුරුෂයන් හැටියට අද ඒ මෞතුමිය පිළිබඳවයි අපි කතා කරන්නට මේ කාලය වෙන් කරගන්නේ. ඉතින් ඒ පිණිස අදත් අපගේ මේ විශේෂ මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු වත්මන් සභාපති අප හැමදෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදුනාද නංවා নমස්කාර පූර්වකව පිළිගන්න අතර විශේෂයෙන් මේ සාකච්ඡාව සිදු කිරීමට මෙහි පැමිණ තැන්පත්ව සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ගරු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය වෛද්‍යාචාර්යතුමන්වත් අපි බොහෝමත්ම ගෞරවයෙන් සතුටින් පිළිගන්න අතර හෙළසුවේ සමාජික අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මහත්මාවත් අපි මේ වෙලාවේදී පිළිගන්න අතර හෙළසුවේ සමාජික ඖෂධවේදී චූල ලියනගේ මහත්මාවත් අපගේ සාකච්ඡා මණ්ඩපයේට බොහෝමත්ම සතුටු සිතින් සොම්නස් සිතින් පිළිගනු ලබනවා. පූජනීය නායක ස්වාමින් වහන්සේ මාළඹේ අම්මා. අපි එහෙමයි එතුමිය හැඳින්වුවේ. ප්‍රියන්තා සේනානායක මව්තුමියව. එතුමිය සමග ස්වාමින් වහන්සේ මේ ගෙවි ගිය වසර 2ක 3ක වගේ කාලයේ පුරාවටම සමීපව ඇසුරු කළා. ඇත්තටම එතුමිය දායිකාවක් පමණක් නොවේ හොඳට ධර්ම සාකච්ඡා කරන්නට පුළුවන්
හොඳ ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබාගත් පින්වත් අම්මා කෙනෙක්. නායක ස්වාමීන් වහන්සේ මේ මෑණියන් ගැන අපි මතකයේ ආවර්ජනය කරමු. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්තුනි, අද උදෑසන අපේ ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡාව තව විදිහකින් අර්ථ ගැන්වීම සඳහා අපි සුවිශේෂී මාතාවක් පිළිබඳව තමයි කතා කරන්නේ. අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ එතුමිය මේ ලංකාවට එහෙම නැත්නම් මේ මාතෘ භූමියට යමක් ඉදිරි කරලා තමයි එතුමිය ජීවිතයෙන් සමුගත්තේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය අවුරුදු 45ක් තිස්සේ දේශනා කරලා සියලුම බුදුරජාණන් වහන්සේලාට සියලුම සත්වයන්ට උරුම වන ධර්මතාවය වන පින්වම් පෑ වදාලා. ඉතින් මේ පින්වම් පෑ වදාලත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහදා වදාළ ශ්‍රී සද්ධර්මයේ වර්තමානයේ තුල සියලු සත්වයන්ට සිත සාන්තිය සලසා දෙමින් මගඵල පිළිවෙල අවබෝධ කරලා දෙන්නට එහෙම නැත්නම් මගඵල පිළිවෙලට පත් කරන්න තරම් සමත් ශ්‍රී සද්ධර්මයේ අදටත් පවතිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දායාදේ මේ ලෝකයේ වර්තමානයේ තුල පවතින නිසා තමයි, දීර්ඝ කාලයක් පවතින නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපි අදටත් අපි ඒ බුදුගුණ සමුදාය පිළිබඳව මෙනෙහි කරන්න. එතකොට මේ ලෝකයට යම් කෙනෙක් බිහි වුණාට පස්සේ තමන්ට වැඩක් කරගන්නවා වගේ, තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්නවා වගේ, තමන් සමග ජීවත් වන මිනිසයන්ට, සත්වයන්ට, ලෝකයාට යමක් ඉතිරි කරලා යන්නට ඕනේ. යම්කිසි දායාදයක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම හෙළ සොයේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක ඒ මෑණියන් මේ ලෝකයට, මේ ලංකාවට යම් කිසි දෙයක් ඒ විදිහට ඉතිරි කරලා ගියා. දායාදයක් පවරලා ගියා. ඉතින් කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ වැඩපිළිවෙල නිමාවටපත් වෙනවා කියලා හිතනවා නම් එතනින් අපිට ගත යුත්තක් ඉතිරිවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාව අද පවත්වන්නට කියලා අපි කල්පනා කළේ එතුමිය එක පැත්තකින් සමාජික සේවාවක් සිදු කළා වගේ, මේ සමාජයට යමක් දායාද කළා වගේම ශාසනික වශයෙන්ුත් ඊටාම සේවාවක් සිදු කරන්නට යෙදුණු මාතාවක්. ඉතින් ඒ නිසා තමයි එතුමිය ගැන අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ එතුමිය බෞද්ධ නාලිකාවත් එක්ක, සම්බෝධි විහාරස්ථානයත් එක්ක කොයි විදිහේ සහසම්බන්ධතාවයක්ද පැවතුනේ කියලා කියන එකත් අපි සිහිපත් කළ යුතුයි. පින්තුනේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පඬිත් අපගුරු දේවෝත්තම දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු අමිල නිමල ශාසනික සේවා පිළිබඳව එතුමිය දැන සිටියා. එහෙම දැන සිටියේ නිසා තමයි, මෙහි තියෙන වැදගත්කම දැන අවබෝධ කරගෙන සිටී නිසා තමයි නායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම දැඩිසේ රෝගාතුර තත්ත්වයටපත් වුණාට පස්සේ එතුමිය අවබෝධ කරගත්ත ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමය තුලින් නායක ස්වාමීන් වහන්සේ සුවපත් කරන්න එතුමිය ඒ විදිහට නිර්ලෝභීව, ඒ වගේම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඉතින් ඒ නිසාම තමයි බටහිර වෛද්‍ය ක්‍රමයට නායක ස්වාමීන් වහන්සේට ඒ ප්‍රතිකාර ලබා දෙනවා වගේ එතුමිය ඒ විදිහට එතුමියගේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ එතුමිය මෙත් බුදුරජාණන් වහන්සේ නැත්නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වර්තමානයේ තුල නාථ දෙවියන් බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව
ඉතා දැඩි විශ්වාසයක් තිබුණා වගේම එතුමිය ආධ්‍යාත්මික වශයෙන් ඒ නාථ දිව්‍යයන් සමග ඒ විදිහට අදහස් වමාරු කරගත්තායි කියලා කියන කාරණේ. ඉතින් මේ අදහස කෙනෙක් පිළිගත්තත් නැතත් අපි සිහිපත් කළ යුතුයි මෙවැනි දේවල් ලෝකේ සිද්ධ වෙනවා කියලා කියන කාරණේ. ඉතින් ඒකටත් ඒ කාරණේ අපි අත්විඳ නිසා ඒ පිළිබඳව අපි දැඩිසේ විශ්වාස කරන නිසා අත්දැකීමෙන්ම දන්න නිසා තමයි මේ කාරණේ මේ විදිහට සිහිපත් කරන්නේ. ඉතින් කොහොම වුණත් නායක ස්වාමීන් වහන්සේ යම් තාක් සුවපත් භාවයට පත් කරගන්නට ඒ වගේම මේ තරම් දුරට නායක ස්වාමීන් වහන්සේගේ නිරෝගී භාවය වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කළා වගේම විශේෂයෙන්ම හෙළ සෝය ආරම්භ කළාට පස්සේ විශේෂයෙන් ඒ වෛද්‍ය ක්‍රම පාරම්පරික වෛද්‍ය ක්‍රම ආධ්‍යාත්මික වශයෙන් කොහොමද කෙනෙක් කායිකව සුවපත් කරන්නට ඒ වගේම කායික සුවපත් කරන්නට කොහොමද මනස බලපාන්නේ මානසික සුවපත් භාවය වෙනුවෙන් සමත විදුසුම් භාවනා වඩලා ඒ විදිහට කොහොමද කෙනෙක් මානසික නිරෝගී භාවයට පත් වෙන්නේ මෙවැනි ඒ විදිහට කාරණා ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ආකාරය පිළිබඳව එතුමේ පහදා දුන්නා. විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන ආකාරය. පංචශීල ප්‍රතිපදාවට තමන් සමාදන් වෙනවා වගේම අනිත් හැමදෙනාමත් ඒ සහසම්බන්ධ කරගන්න ආකාරය. විශාල පිරිසක් එතුමේ නිසා පංචශීල ආරක්ෂා කරගත්තා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි වසවිස නැති ආහාර රටාව එතුමිය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම එවැනි ඊටාම වටිනා මාතාවක් පිළිබඳව තමයි අපි අද මේ විදියට කතා කරන්නේ. එතුමියට කරන යුතුයකමක් හැටියට කළගුණ සැලකීමක් හැටියටත් මේ සාකච්ඡා මේ විදිහට මෙහෙවන්න කල්පනා කළා. අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ වගේම අපේ වෛද්‍යතුමන්ලාත් අත්දැකීමෙන් එතුමිය ආශ්‍රය නිශ්‍රය කරමු නිසා ඉන් ප්‍රයෝජන ලබා ගත නිසා ඒ විදිහට අපේ වෛද්‍යතුමන්ලාත් සූදානම්ෙන් සිටිනවා. එතුමිය පිළිබඳව සහ එතුමිය ගෙන ගිය මේ උදාරතර සේවාව පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෛද්‍යාචාර්යතුමන්ලා දෙපළට අවස්ථාව ලබා දෙන්න කලින් මම බලාපොරොත්තු වෙනවා එතුමියගේ ඒ උදාරතර ගෘහස්ත ජීවිතය අම්මා කෙනෙක් හැටියට බිරිඳක් හැටියට ඒ වගේම ලබැඳි කලන මිතුරියක් හැටියට කෙසේද එතුමිය තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියේ කියන යනවාග දැනගන්නට හෙළසුවේ සමාජික ඖෂධවේදී චූල ලියනගේ මහත්මයාගෙන් මම දන්න තරමින් එතුමියගේ ස්වාමි පුරුෂයා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඒ වගේම දියණිවරු දෙපළක් සිටිනවා. ඒක නිසා ඒ පිළිබඳව අපි චූල මහත්මයාගෙන් දැනගන්න කැමතියි. අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසූ ආකාරයට මෙහි ආරම්භය මං සන්තුහන් කරොත් මේ ආකාරයෙන් කියාඬුව අකුරැස්ස ප්‍රදේශයේ තිබ ආරණ්‍යයක් තිබ්බා. ඒ වැඩිහිටියා ස්වාමීන් වහන්සේ නමක් හුංගම ගුණසේන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එම ආරණ්‍යයේ එක්ක අපි ඇසුරු කරා. ඉතින් මගේ දෙමාපියන් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ දෙමාපියන් එකම ආරණ්‍ය දායකයෝ කුඩා කල පටන් එතනින් තමයි අපි ආරම්භයක් ගත්තේ. ඉතින් එහි උන්වහන්සේගේ අවවාද අනුශාසන යටතේ තමයි අපි සියලු දෙනා හැදුනේ වැඩුනේ. ඉතින් කුඩා කල පටන් මේ ආරම්භයේදී එතුමියගේ දෙමාපියන් ගැන කිව්වොත් කේසීලියනගේ නමින් අධ්‍යාපන පොත් ප්‍රකාශක දෙපාර්තමේන්තුවේ හිටිය ප්‍රධාන සංස්කාරකතුමා ඒ වගේම මෞතුමිය ගුණපාලි ලියනගේ කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ අම්මා. ඉතින් මේ දෙපළට දරුවෝ 3 දෙනෙක් හිටියා. වැඩිමල් දරුවා තමයි පුතා. ඊට පස්සේ දියණියන් 2 දෙනෙක්. ඉතින් මේ දියණියන් 2 දෙනාගෙන් කුඩාම පවුලේ බාල තැනැත්තිය තමයි ප්‍රියන්තා සේනානායක මහත්මිය. ඒ තාත්තා කියපු දේ තමයි මම කියන්නේ අපේ ලියනගේ අංකල් කියලා අපි කතා කරේ. ඉතින් හොඳට නක්ෂත්‍රයේම හොඳටම දන්න තාත්තා කෙනෙක්. ඉතින් තාත්තා හම්බ කර දේ කියලා කිව්වේ කුසල් රැස් කරපු ටික. දරුවන්ගේ පොත්වල මොනවද දැම්මේ හැවුවොත් පොත්වල මං සතියක්වත් දැම්මේ නෑ පුතේ දුවේ. මම තැම්පත් කරේ මං කරපු පාරමිතා ධර්ම ටිකයි තැම්පත් කරේ. ඒක ඕගොල්ලන්ට අනාගතයට පිහිට වෙයි.
සත පහක්වත් වෙන දෙයකට වියදම් කරන්නේ සත්තු මනුස්සයන් වෙනුවෙන්ම තමයි ගෙනියන බත් මුලත් මට ප්‍රියන්ත මහත්මිය කියලා තියෙනවා. තාත්තා ගෙනියන බත් මුලත් ඔෆිස් එකේ බත් එකක් නැති කෙනාට දීලා කඩෙන් බත් ටිකක් කාලා ගෙදර එනවා කියනවා. ඒ තාත්තාගේ ආදර්ශය අම්මා වුණත් ගෙදරට එන සියලු දෙනාට ඒ ගෙදර පවා හදලා තියෙන්නේ ගමෙන් එන දුප්පත් මගේ ඥාතීන් ටිකට ඉන්න කියලා ලොකු සාලයක් එක්ක හදපු ගයක් තිබ්බේ. පැදුරු දාලා නිදා ගන්න දෙනවා. එතකොට ඒ දෙමව්පියෝ ලොකු රුකුලක් වුණා මේ දරුවන්ට. ප්‍රියන්තා සේනායක මහත්මියට. ඉතින් තව කාරණයක් මට අපි නිතර කතා කරනකොට දැනුවත් වෙච්ච දෙයක් තමයි ඒ එතුමියගේ පියා මේ දරුවෝ තුන්දෙනාම අරගෙන තියෙන මනුස්ස ලෝකෙට එන්න ආරාධනා කළා තියෙන්නේ අදිෂ්ඨාන තියලා මේ රට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මට දරුවෝ ලැබෙන්න කියලා. ඒකට තමයි දරුවෝ මේ රටට ගෙනල්ලා තියෙන්නේ. එතකොට එතනින් ආරම්භ වෙච්ච ගමනේදී මම ආයි මෑත යුගයේදී තමයි අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන කටයුතු ඉවර වෙලා එතුමිය ලංකාවෙන් පිට ගියා ඉන්දියාවේ වසර 6කට වැඩි කාලයක් අධ්‍යාපන කටයුතු කරා. එතනින් එහාට ජපානයේ කින්ෂි විශ්වවිද්‍යාලයේ තවදුරටත් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා එතනින් එහාට අධ්‍යාපන කටයුතු වලට අනේක දිහා බලනකොට එතුමියට හිතලා තියෙන දේ තමයි ජපානයේ ඇතුළු අනිත් රටවල් වලට ගියොත් කෙනෙක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙ තියෙන ලෞකික සැප සම්පatti වලට හිත ඇලුම් කරනවා. හැබැයි එතුමිය හිතලා තිබ්බේ ඒකේ අනිත් පැත්ත. මේ කරන දේවල් වලින් අර්ථයක් එතුමිය දැකලා නැහැ. එතුමිය හිතලා තියෙනවා මම යනවා ලංකාවට. ලංකාවට ගිහිල්ලා අඩුතරමින් මං ඉස්කෝලේ ගුරුවරියක් වෙලා මම දරුවෝ ටික හදනවා. ලංකාවට දෙයක් කරන්න ඕන. මේ කාලේ ඉවර වෙනවා. ඉතින් එතුමිය ලංකාවට ආවත් අකුරැස ආරණ්‍යට ගිහිල්ලා ස්වාමීන් වහන්සේගෙන් කමඨාන් අරන් භාවනා කරනවා. ඉතින් ඒ කමඨාන් එක්ක භාවනා කර තමයි එතුමියගේ අධ්‍යාපන කටයුතුත් කරේ. එතුමිය කිව්ව එක කාරණාවක් තමයි මම අධ්‍යාපනයට විශාල කාලයක් වැය කරා. ස්වාමීන් වහන්සේ අවුරුදු 80ක් ආයු වළඳලා අපවත් වුණා. මගේ කාලය නිෂ්ඵල වුණාද? මමත් තව ටික දවසකින් වයසට ගිහිල්ලා පෙට්ටි එක දාලා වහනවා. එතකොට මං ගෙනියන්නේ මොනවද? මම රටට දෙයක් කරාද? ජාතියට දෙයක් කරාද? මම මගේ නිර්වාණ මාර්ගයට දෙයක් කරගත්තද? මෙන්න මේක නිතර හිතේ රැව්පිලි රැව්දුන කෙනෙක්. ඉතින් පෞල් පසුබිම දෙමව්පියන්ගෙන් මෙහෙම ආරම්භ වෙලා කොළඹ නාවල ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ. ඉතින් දෙමව්පියන්ගෙන් පියා අකුරැස්සේ කණංකි ප්‍රදේශයේ කෙනෙක්, අම්මා ගම්පා දිස්ත්‍රික්කයේ කෙනෙක්. ඉතින් මෙතනින් ඉදිරියට අපි එතුමිය නිතර කියන දෙයක් තිබ්බා. අපි ජීවත් වෙනවා නම් දෙයක් කරන්න ඕන. නැත්තම් අපි හිස්සතින් තමයි යන්න ඕන. එහෙම නිකන් ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක. ඔක නිතරම කිව්වා. එතකොට මට නිතර ගෙදරදී එතුමියගේ ගෙදරදී ඇහෙන දෙයක් තමයි දූලා දෙන්නට කියන දෙයක්. පුතේ ඕගොල්ලෝ රට ජාතිය වෙනුවෙන් තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවා නම් මේ රටට දෙන්න ඕන. මේ රටේ මේ ශාසනය ආරක්ෂා කරන්න ඕගොල්ලෝ කටයුතු කරන්න ඕන. මේක අපේ රට. මේ ඕගොල්ලෝ අම්මා කෙනෙක් වෙන්න ඕන. කාන්තාවක් සිල්වත් මාතාවක් වෙන්න ඕන රටට. හැබැයි එතුමිය ඊටාම පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරපු තැනැත්තියක්. එතුමියගේ වැඩිමල් සහෝදරිය, ඒ සහෝදරයා ආචාර්ය හර්ෂ ලියනගේ මහත්මයා කලින් සර්වෝදය ආයතනයේ ප්‍රධාන කටයුතු ටික කරේ. එතුමා මේ වෙලාවේ විදේශගත වෙලා ඉන්නවා. එතුමාත් ඒ ආරණ්‍යෙම භාවනා කළා සෑහෙන හිත දියුණු කරගත්ත කෙනෙක්. ඉතින් මේ අය මේ පවුල ගොඩ නැගුණේ ආධ්‍යාත්මික දියුණුව, ආධ්‍යාත්මික ගුණවගාව අංක 1, පංචශීල ප්‍රතිපදාව අංක 1, සීලය අංක 1. මේක ප්‍රායෝගිකව මේ රටට දෙන්න එතුමිය විශාල මෙහෙවරක් කරා. පහුගිය කාලේ එතුමියගේ අභාවය ළඟා වෙනතුරු. ඉතින් අපි එකට භාවනා කරා. අපේගේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ අපිට ලොකු හිඩසක් තිබ්බා ස්වාමීන් වහන්සේ. මොකද අපි කොළඹ හිටියට පන්සල් ආශ්‍රය අපිට හරි අඩුයි. ඒ නිසා අපිට ගුරුහරුකම් ගන්න හිටියේ ඒ ආරණ්‍ය ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ඇසුර නැති වුණ වෙලාවේ ඉඳන් මටත් ගුරුවරයෙක් හිටියේ නැහැ ඊට පස්සේ. මම එතකොට එතුමිය මුණ ගැහෙන්න ගියා. එතුමියෙන් ඇහුවා මට දැන් ගුරුවරයෙක් නැහැ. කොහොමද අපි එතනින් එහාට කරන්න කියලා. එතකොට එතුමියගේ දෙමව්පියෝ දෙන්න අභාවයටපත් වෙලා දෙවිවරු හැටියට සම්බන්ධ වෙලා සාකච්ඡා කරන වෙලාව. මට කිව්වා මල්ලි ඕන වෙලාවක එන්න
අම්මයි තාත්තයි දෙන්නවා දන්නවනේ. පිරිත් ඕන එකක් කියලා දෙයි. භාවනා කරන ටිකටත් අපිට දෙවිවරුන්ගෙන් අහලා කරන්න පුළුවන් කියලා මට කිව්වා. එතනදී මට ඉතින් මගේ කාරණාව ඉෂ්ට වෙන ලකුණු මට පහළ වුණා. ඉතින් එතනදී එතුමිය මට ඒ සම්බන්ධයත් එක්ක මං භාවනා කළා කමඨාන් නවත්තර කරපු තැන ඉඳන් මට කියලා දෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ එතුමියට සම්බන්ධ වෙන්න සම්මා දෘෂ්ටික දෙවිවරුන්ට නාථ දෙවියන් අනාගතේ මෛත්‍රී බෝසත්යන් වහන්සේ මෛත්‍රී බුදු සාසනය පිහිටවන උතුමන් වහන්සේ ඇතුළු අපේ සම්මා දෘෂ්ටික දෙවිවරු විෂ්ණු දෙවියෝ ඒ වගේම සුමන සමාන දෙවියෝ මේ දේව මණ්ඩලයේ ලොකු දෙවිවරු ටික සම්බන්ධ වෙලා සාකච්ඡා කරනවා. ඒවා ආරූඪ නෙවෙයි. භාවනා කරනකොට ආධ්‍යාත්මික දියුණු වෙනකොට ළඟට වැඩලා එක අපි මේ මේසක කතා කරන වගේ සාකච්ඡා කරනවා. ඉතින් ඒ ආభాෂයෙන් උන්වහන්සේලා ආරාධනාවක් කරා අපි හොරෙන් හවසට භාවනා කරලා නිවන් දැකලා හරියන්නේ නැහැ. මේ රට බුද්ධ ශාසනය විනාශ වෙනවා. ඕගොල්ලෝ ඉදිරිපත් වෙන්න ඕන වෙලාව කියලා. එතුමියගෙන් දෙවිවරු ඉල්ලා හිටියා. එළියට එන්න. ඇවිල්ලා බලන්න ගිහිල්ලා අද අපගේ ගරුතර ස්වාමීන් වහන්සේ නමකට සීලය ආරක්ෂා කරන්න දෙන්නේ විවිධ උවදුරු පන්සිල් රකින්න මිනිස්සුයෙකුට විදිහක් නැහැ. අද ප්‍රාණඝාතය කළා තමයි අපි බත හදන්නේ. ඒ නිසා අපි මේ කඩා වැටිච්ච ටික ගොඩනගන්න තියෙනවා. දවල් රැ නැතුව අපිට වැඩ කරන්න වෙනවා කියලා එතුමියකින් ඉල්ලා හිටියා. ඉතින් එතුමිය දෙවිවරුන්ගෙන් ඇහුවා බිත්ති හතරකට කොටු වෙලා ඉන්න ගෘහණියක් හැටියට මං කොහොමද මේ රට ශාසනය හදන්න එළියට යන්නේ කියලා. එතකොට මෛත්‍රී බෝසත්යන් වහන්සේ කිව්වේ අපි සියලු දේ අවශ්‍ය කටයුතු ගොඩනගනවා මනුස්ස ලෝකයෙන් ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්න කියලා. ඒ ආරාධනාවත් එක්ක පොඩි භාවනා වැඩසටහනක් ගෙදර පටන් ගත්ත පවුලේ ඥාතීන් එක්ක. ඒ භාවනා වැඩසටහන 4-5 දෙනෙක්ගෙන් පටන් ගත්තේ. පස්සේ 30ක් වුණා, 50ක් වුණා, 100ක් වුණා, 5000කට වඩා අධික ප්‍රමාණයක් දැන් ටික ටික භාවනා කරන්න හුරු වුණා. පන්සිල් රකින්න සමාජයක් බිහි කරන්න ඒ තුලින් හැකියාව ලැබුණා. ඉතින් මම හිතනවා සාකච්ඡාවේ ඊටු ටිකේදී අපි ආයේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙවි කතා කරමු. මේ ආධ්‍යාත්මික ගුණ වගාව අංක 1ට අවශ්‍යයි කියන එක උන්වහන්සේලා වැඩපු දෙවිවරු කතා කරා. ප්‍රියන්තා මහත්මිය පන්සිල් රකින්න කෙනෙක් නිසා ඒ අවබෝධය රටට දෙන්න හැකියාව ලැබුණා. ඉතින් පංචශීලයේ පළවෙනි සිල්පදේ රකින්න නම් ආහාරයෙන් පටන් ගන්න ඕන. ප්‍රාණඝාතයෙන් තොර ආහාරයට යන්න ඕන. ජීවිතය ආරක්ෂා කරන ආහාර වේලක් දෙන්න උනා. වසවිසෙන් තොර ආහාරයකට යන්න. මම හිතන වෛද්‍යවරු දෙපළේ ගැන තවදුරටත් පැහැදිලි කිරීම කරයි. ඉතුරු පෞඩ විස්තර ගැන අපි ඊළඟ වටේදී ආයි සම්බන්ධ වෙලා කතා කරමු. හොඳයි බොහොම පිං ඔබතුමාට විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිතුමා කියන්නේ ලොකුම පුටුව වෛද්‍යවරුන්ගේ සංගමේ ඔබතුමා විශේෂඥ වෛද්‍ය අප හිතවත් කල්යාණ මිත්‍ර අනුරුද්ධ පාදනීය වෛද්‍යාචාර්යතුමන් වෛද්‍යාචාර්යතුමනි දැන් අපි පොඩි කාලේ ඉඳලා දන්න දෙයක් තමයි ඉංග්‍රීසි වෙදකමයි ආයුර්වේද වෙදකමයි අතර යම්කිසි ලොකු පරතරයක් තියෙනවා දුරස්භාවයක් තියෙනවා. ඒතර ඔබතුමා මේ හෙළසුවේ සමග සම්බන්ධ වෙලා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවල පවා කියන්නේ පන්සිල් රකින්න ආධ්‍යාත්මය වර්ධනය කරගන්න භාවනා කරන්න හොඳ ගුණගරුක නීතිගරුක පුරවැසියන් බවට පත් වෙන්න කියලා දැන් අපි පැවිදි හැටියට බණ කියනවනේ ඔබතුමත් ඇත්තටම මේ ධර්ම දේශනා කරන එකක් වගේ කරනවා. අපි හරි ආසයි ඔබතුමාගේ මේ මාධ්‍ය සාකච්ඡාවල විස්තර අහන්න. ඉතින් මේ හෙළසුවේ සමග ඔබතුමාගේ සම්බන්ධය කොහොමද ප්‍රියන්තා සේනානායක මෞතුමිය ඔබතුමාට සම්බන්ධුනේ කොහොමද යනවාක අපි දැනගන්න කැමතියි. පළමු කොටම ගෞතම සංඝරත්නයන් අවසරයි. මම මේ කතාවේ කරන දෙයක් තියෙනවා නම් එතුමියගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ඒ ලෞකික කීර්තියකට නොවේ අපේ ලෝකෝත්තර අරමුණු ඉෂ්ට කරගන්නටත් ඒ වගේම මේ ආයතනය නිර්මාණය කරපු ඒ කුසල ධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කර ආරම්භ කරන්න කැමතියි. මෙතනදී දැන් අපි එතුමිය මම හඳුනාගත්තේ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා එක දවසක් මට කතා කරලා කිව්වා ડોක්ටර් මේ රටේ ආසනික් ඇතුළු ද්‍රව්‍ය මේ ආහාරයට එකතු වෙලා තියෙනවා ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවද කියලා. මම කිව්වා මම පිටරට ඉඳලා ඇවිල්ලා මාස ගානයි මම ස්නායු රෝග ක්ෂේත්‍රයේ තමයි වැඩිපුර අධ්‍යයනය කරේ. ආහාරය ගැන සෝ ආහාරයට මේ වසවිස එකතු වීම ගැන මම විශේෂයෙන් අධ්‍යයනය කරලා නැහැ කියලා.
ඊට පස්සේ එතුමා මට කිව්වා ඒ ආහාරයට වසවිස එකතු වෙන එක විශ්වාස කරනවාද කියලා. මං කිව්වා මාධ්‍යවල සහ අනිකුත් පළවීම් තියෙනවා. මම ඒ ගැන අධ්‍යයනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ මට කිව්වා මගේ එක්ක එක දවසක් වෙන් කරගන්න පුළුවන් ද නිවාඩු දවසක් මගේ එක්ක ගමනක් යන්න කියලා. ඉතින් විදුහල්පතිතුමාගේ ඉල්ලීමට මගේ වාහනයෙන්ම අපි මේ හෙල්සුවේ ආයතනයේට මාළඹේ ආයතනයේට ගියා. ඒ ගියාම මම යනකොට ඒ ආයතනයේ මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ වාහන නතර කරලා තිබ්බ දිගටම උඟාක් වාහන වෛද්‍යවරුන්ගේම වාහන. මම බැලුවා වෛද්‍ය සංගමේ සාකච්ඡාවකට ඉන්නවට වඩා වෛද්‍යවරු සංඛ්‍යාවක් මෙතන ඉන්නවා. මෙතන මොකක් හරි සිද්ධියක් පවතිනවා කියලා. ඊට පස්සේ මම බොහොම විවෘත මනසකින් මේකට සවන් දුන්නා. එතකොට ප්‍රියන්තා සේනනායක මහත්මිය තමයි ප්‍රධාන දේශනය කළේ. එතුමිය පැහැදිලිව කිව්වා මේ රටට මේ භූමියට වසවිස එකතු වීම ආරම්භ වෙලා තියෙනවා. මේක ප්‍රාණඝාතය, මේක බුද්ධ බිමක්, මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාස්ත්‍රයට පූජා කරපු භූමියක්. මේ ප්‍රාණඝාතය වෙන්න ඉඩ තියන්න බෑ. ඒ ප්‍රාණඝාතය නිෂ්පාදනය වෙන ආහාරය අපිට නිරෝගීකම අත් කරලා දෙන්නේ නැහැ කියන කාරණේ පැහැදිලිව එතුමිය ඉදිරිපත් කළා. එතුමිය ඉදිරිපත් කරන කරුණ වල සාක්ෂි වලට වඩා තිබ්බේ ඒ යම්කිසි සාක්ෂි ඉදිරියේදී එලි දැක්විය යුතුයි කියන මතය. ඒ අවස්ථාවේ එතන චන්න ජයසුමන දැන් ඇමතිවරයෙක් හැටියට ඉන්නවා. එතුමා ඇතුළු ඉංජිනේරු මහත්තුරු බර ගානක් හිටියා. ඒ සියලු දෙනාම මේ මතය ගැන කතා කරමින් හිටියා. ඒ වගේම තමයි කෘෂිකර්මය පිළිබඳ දන්න බොහෝ අය හිටියා. ඒ තලයේ මගේ දැනුම මං හිතුවා අඩුයි මම බොහොම නිහඬව සවන් දීමක් අවශ්‍යයි කියලා. නමුත් ඒ අවස්ථාවේ මතුවෙච්ච කාරණය තමයි මේ කරුණු සම්පාදනය කරන ඉදිරියට යන්නේ කොහොමද කියන අර ප්‍රශ්නයකට පිළිතුරු හොයාගෙන ජාතික වශයෙන් වැඩසටහනක් නිර්මාණය කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අත්දැකීම් ප්‍රමාණය මගේ වැඩි හින්දා කියලා එයා කියපු නිසා මගෙන් ඉල්ලා සිටියා මේ වැඩපිළිවෙල කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒ අනුව තමයි මම යම්කිසි අදහසක් දැරුවේ මේ කටයුත්තේ කරුණු අපි සත්‍යතාවයේ හොයාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි බටහිර විද්‍යාවෙම මේ කාරණා ප්‍රසිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ මගින් අපි වසවිසෙන්තර ආහාර දාමයකට නැත්නම් මහජනතාව ආරක්ෂා කර ගැනීමට, එයාගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි කියලා. මේ කාලය තුලම තමයි මේ ගැන අපි එතකොට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට අපිටත් පැවරෙන අපේ තියෙනවනේ ව්‍යවස්ථාවක්. පැවරෙන ප්‍රධාන කාරණය තමයි වෛද්‍යවරුන්ගේ සුබසාධනේ. එතකොට නිරෝගීකම අහෝසි වෙනවා නම් වෛද්‍යවරුන්ගේ සුබසාධනේ අහෝසි වෙනව විතරක් නෙමෙයි අපෙන් ඵලදායී ලාභය ලබන රෝගීන්ගේ සුබසාධනයත් අහෝසි වෙනවා. එහෙමනම් එවැනි කටයුතු නොකරන වෛද්‍ය සංගමයක වැඩක් නැහැ නේද කියන එක මම වෛද්‍ය සංගමයට කිව්වා. වෛද්‍ය සංගමයේ අපේ ඉන්න වෛද්‍යවරු ගැන මම බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ඒ අයට කරුණු දැක්වීමක් කරපුවාම ඒ කරුණු වලට ಜಾති ආගම් ભેදයකින් තොරව එකතු වෙලා අපි මේ කටයුතු කළ යුතුයි කියන මතවාදයට ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම මට මතකයි නැගෙනහිර පළාතේ ඉන්න ප්‍රදේශවලට ගිහිල්ලා ඒ වර්ෂය වෙනකොට පළ කරලා තිබ්බා මහාචාර්ය කටුලන්ද මහත්මයාගේ දත්ත. ඒ දත්තත් මම මුලින්ම ඇත්තටම මගේ මිත්‍රයා කටුලන්ද මහත්මයා නමුත් පළ කරපු දත්ත පිළිබඳ නිවැරදි අවධානය යොමුනේ හෙළසුවේ එක්ක සම්බන්ධ වුණාට පස්සේ එහි පෙන්눔 කරලා දීලා තිබ්බා. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් වල සෞඛ්‍ය විශේෂයෙන්ම අනිත් කොටස් වලට වාගේ දෙගුණයක් පිරීලා තියෙන බව මේ ආහාරය නිසාම. ඒ වගේම හොඳම සෞඛ්‍ය දර්ශක දැක්කේ දෙමළ ජනතාව තුළ. සිංහල ජනතාව තුළ ඒ අතරමැද තත්ත්වයක් තියෙන. ඒකෙන් පැහැදිලි වෙන කාරණේ තමයි ආහාරය සහ අපි ගත කරන ජීවන සංස්කෘතිය පැහැදිලිවම අපේ නිරෝගීකම අත්කර දෙන්නට බලපානවා කියන එක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එක්ක කටුලන්ද මහත්මයා කරපු අධ්‍යයනය. ඒක නිසා මම නැගෙනහිර ප්‍රදේශයේ ගිහිල්ලා මේ බව මුස්ලිම් වෛද්‍යවරුන්ටත් ඉදිරිපත් කරපුවාම අපිට ඇත්තටම ඒ අයගෙත් ලොකු සහයෝගයක් වුණා. ඒකෙන් තමයි මේ ಜಾති ආගම් කිසිම ભેදයක් නැතිව නිරෝගීකම කියන එක හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. ඒක මානව සංහතිය බේරගන්න තියෙන කටයුත්තක්. මානව නෙමේ අපි මෛත්‍රිය වඩනකොට සත්තු සර්පයා සියලු දෙනා බේරගෙන ආ යුතු ගමනක් කියන එක බුද්ධ දර්ශන නිවැරදි දැක්ම කියන එක මෙතනදී හඳුනා ගැනුණා. එතකොට එතුමිය මෙතනදී පෙන්වන්න කරලා දුන්න පළවෙනි දේ තමයි බෞද්ධයා කියන්නේ කවුද කියන එක. එතකොට එතුමිය පෙන්වලා දුන්නේ බෞද්ධයා කියන්නේ සසරක් විශ්වාස කරන කෙනෙක්. ඒ කියන්නේ භවයෙන් භවය යනවා. එතකොට මේ භවය අපි කළමනාකරණය කරගන්නට අවශ්‍ය ඒ භවයේ ඊළඟ භවයෙන් භවය අපි මේ කටයුතු වලට කොහොමද දායක වෙන්නේ කියන එක. බෞද්ධයේ දෙවෙනි ලක්ෂණය ඇති එතුමිය පෙන්වලා දුන්නේ අපිට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ තමයි අපි
බෞද්ධ ඒ කියන්නේ බෝධියකට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ සම්බුද්ධත්වයට හෝ පසේ බුදුකමකට හෝ ශ්‍රාවක බෝධියකට අදිෂ්ඨානයක් තිබිය යුතුයි කියන එක. තුන්වෙනි කාරණේ තමයි මේ පෙන්ලා දුන්නේ බෞද්ධයෙක් නම් අපි ඒ බෝධිය දක්වා අපේ අරමුණ දක්වා යහපත් අරමුණ දක්වා අපි දිනෙන් දින අපේ පාරමී වඩන්නට අවශ්‍යයි කියලා. එතකොට මේ වචනවල තේරුම් වගේම මේවා ප්‍රායෝගික ව්‍යුහයකට කළමනාකරණය කරන්නේ කොහොමද වෛද්‍යවරයෙක් හැටියට ඉපදිලාපත් වෙන්න හම්බෙච්ච මගේ මේ ධාරිතාවයේ කොයි ආකාරයෙන්ද මේ සඳහා මේ යොදවන්නේ කියන කාරණය තමයි මෙතනදී වැදගත් උනේ. වෛද්‍යචාර්යතුමනි සමාවෙන්න ඕනේ මේ මම දන්න දෙයක් තමයි සාමාන්‍ය පොදුවේ සමාජගත වෙලා තියෙන පොදු කාරණයක් තමයි වෛද්‍යවරු භාවනාවට විරුද්ධයි භාවනා කරන්න දෙන්නේ භාවනා කරන අයට පිස්සු හැදෙනවා වගේ අදහස් එහෙම සමාජගත වෙලා තියෙනවා පොදු ජනතාව අතර. නමුත් දැන් මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි ඔබතුමත් භාවනා කරන කෙනෙක්. ඒ වගේම ඔබතුමා සමග තව 500ක වෛද්‍යවරු පිරිසක් භාවනා කරන සමූහ වශයෙන්. අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ගැන කතා කරනකොට එතුමිය තමයි මේ පරිසරය සකස් කරලා තියෙන්නේ මූලික වශයෙන්. අපි භාවනාව කියන එක වෛද්‍යවරු විරුද්ධ දෙයක් නෙමෙයි. දැන් අපේ මනෝවෛද්‍යවරු ඉන්න අය පැහැදිලිවම භාවනාව කියන එක අංගයක් හැටියට යෝජනා කරන දෙයක්. ඇමරිකාවේ හමුදාවෙත් භාවනා කරනවා. එතකොට එංගලන්තේ පාසල් 900 ගානක භාවනාව අනිවාර්යයි. එතකොට ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල භාවනාව තියෙනවා. ඒක නිසා මේ භාවනාව කියන එක ගැන අර දැක්මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් සමහර වෛද්‍යවරු විරුද්ධයි නේ. වෛද්‍යවරු සමහරවිට මට වෙච්ච දේම තමයි. අපි අර අපේ ලකුණු වැඩිපුර අපිට යම්කිසි විදියකට විභාග පාස් කිරීමේ හැකියාවක් තිබ්බ නිසා අපි ඉන්න ක්ෂේත්‍රයේ විතරක් ඉගෙන ගනිමින් පවතින. අපි මීට අර පරිබාහිර ක්ෂේත්‍රයන් ඉගෙන ගැනීමට තියෙන කාල පරිච්ඡේද විශේෂයෙන් අපේ තියෙන විභාග හුඟාක්ම තරඟකාරී 500ක් විතර ගත්තාම දෙන්නේ 3 දෙනෙක් පාස් වෙන විභාග වලින් අපි සමත් උනේ. ඉතින් ඒක නිසා අපිට සීමා කරන්න වෙනවා අපි ඉගෙන ගන්න මේ කොටස්. නමුත් මේ පිම්බීමේ ඉපදීලා බුද්ධ දර්ශනය තුලින් අපිට ඒ සඳහා ලබාගත හැකි දායකත්වය ඉතා ඉහළයි. ඇත්තටම මම ස්නායු වෛද්‍යවරයෙක් හැටියට භාවනාව කියන එක කෙනෙක්ගේ මානසික දියුණුව කියන එක කායික දියුණුවට විතරක් නෙමේ අධ්‍යාපනයේට හැසිරීමට සියල්ලටම බලපාන කාරණා. ඒ විතරක් නෙමෙයි මම ළඟදී දේශනයක් දුන්නා සංගීතය කොච්චර යොදා ගන්නට පුළුවන්ද කියන එක කලාව සංගීතය අපිට දැන් ගොඩක් අය හිතනවානේ මේ විටමින් හරි ඒ වගේ දෙයක් අරගෙන තමයි බුද්ධිය වර්ධනය කරගන්නට පුළුවන් කියලා. නෑ අපිට අධ්‍යාපනය අපි කියන IBE කියලා Intelligence Behavior and Education. ඒ තුනටම ඒ කියන්නේ බුද්ධිය වැඩි කරගන්නටත් හැසිරීමටත් ඒ වගේම අධ්‍යාපනය කියන අංග තුනටම භාවනාව විතා වැදගත් බව පෙරදිග ලෝකයේ කෙසේ වෙතත් බටහිර ලෝකයේ අධ්‍යයනයන් විශාල වශයෙන් පළ වෙනවා. ඉතින් ඒ ගැනේ තියෙන දැනුමේ සීමාව හින්දා තමයි මේ වගේ කාරණා සමහර ප්‍රකාශයන් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් අර මේ මාතාවගෙන් ඉගෙනගත්ත ප්‍රධාන දෙයක් තමයි අපි මේ ඒ කියන්නේ දැන් අපි ගමකෝ වෛද්‍ය විද්‍යාවේ තියෙනවානේ ළමයි ඉපදෙන වෛද්‍ය විද්‍යාව ප්‍රසවහා නාරි වේද දැන් අපි ප්‍රසවහා නාරි වේද විද්‍යාව පටන් ගන්නෙ දරුවෙක් පිළිසිඳගත්ත තැන ඉඳලානේ. නමුත් බෞද්ධ දර්ශනය අනුව ඉස්සර අම්මලා තාත්තලා පේ වෙලා ගිහිල්ලා දැන් මේ චූලා මහත්මයා කිව්වා වාගේ අදිෂ්ඨාන තියනවා දිව්‍ය ලෝකයේ කුසල් සම්පත්තිය තියෙන ඒ වැඩ ඉවර කරපු මනුස්ස ලෝකෙට එන්න බලමින් ඉන්න අර බුදුහාමුදුර පස්මාත් මෙහෙම බැලුවා වාගේ ඒ වගේම මේ කියන්නේ මේ මනුස්ස ලෝකෙට එන්න එයාගේ චුත වෙන්න උත්සාහ කරන නාමයක් අපේ කුසයට පැමිණේවා කියලා ඒ සඳහා මස්මාළු වලින් වැළකීලා නිර්මාංශ සිල්වත්ව ඒ සඳහා පසුබිම සකස් කරලා දෙන එහෙම බිහි වෙච්ච හින්දා වෙන්න ඇති එදා දවසේ පුදුම ප්‍රඥාවක් මේ රටේ තිබ්බේ. මේ රටේ සෞඛ්‍ය කියන දැන් අද අපිට අපි කතා කරන කොරෝනා වෛරසයේ තියෙන අපේ තියෙන දැඩි සත්කාර එකක ඇඳන් ගන්න රෝහල් ගන්න. එදා රෝහල් කතා කරන්න ඕනේ නැහැ මිනිස්සු නිරෝගී. අපේ අතීතයේ බලපුවාම රජවරු ඉඳලා තියෙන වෛද්‍යවරු වෙච්ච බුද්ධදාස රජතුමා වෛද්‍යවරයෙක් හැටියට. එතකොට එතුමා ප්‍රතිකාර කිරීම මහජනතාවට තරම් නෙමෙයි සර්පයන්ට පවා ඒ ප්‍රතිකාර කරමින් ගත කරන්න ඕනේ. මහජනතාවට ලෙඩ නෑ එච්චරම. ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න තරම් ලෙඩ වෙච්ච ඉඳලා නැති තරම්. ඒ කියන්නේ රජතුමාට නැත්තම් ප්‍රතිකාර කරන්න රජතුමෙක් අද දවසේ නම් දැන් අපිට ඉන්න රෝගීන් සංඛ්‍යාව බලපුවම රජකමයි දෙක කරන්න පුළුවන් කමක් නැති තත්ත්වේ තියෙනවානේ. නමුත් එදා රජතුමාට ඒ වගේම ඔසු ගම්මාන මට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟදී කතා කරා මේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් එතුමා වවපු අක්කර ඒ කියන්නේ දැන්
සිංහරාජය වාගේ දෙගුණයක ඔසු උයනක් උන්වහන්සේ රැකගෙන ඉන්නවා. මට කිව්වා ඒක ජාතික සම්පතක් හැටියට ජනාධිපතිතුමාට කියලා තහවුරු කරලා දෙන්නට කියලා කලින් අවස්ථා කීපයකදී මේක අයින් කරන්න හදපු වෙලාවේ උන්වහන්සේ ගිහිල්ලා ඒක බේරගත්ත හැටි. ඉතින් ඒක නිසා අපේ පසුබිමේම තියෙනවා නිරෝගීකම සම්පත කියන தත්ත්වේ. රෝහල් නෙමෙයි අපිට වැදගත්. නිරෝගී ජාන්තියක් අවශ්‍යයි. අනේ ඒ මූලික හරය එතුමිය තුලින් ඉගෙන ගත්තම ඒක සැකෙවින්ම කියනවා නම් එතුමිය ආහාරයේ වැදගත්කම එතුමිය තමයි අපිට කියලා දුන්නේ හිපොක්‍රටිස් ගිහින් බලන්න. හිපොක්‍රටිස් කියලා දින ලෙඩ් ෆුඩ් බීදායි මෙඩිසින් මෙඩිසින් බීදායි ෆුඩ් කියන එක ඇත්තටම එතුමිය දුන්න මූලාශ්‍රයක් අනුව තමයි මමත් ඒක හොයාගෙන ගිහින් දැනගත්තේ. ඒ කියන්නේ ආහාරයයි ඖෂධය කියන එක. ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාව පියාට අනුගත කරලා තමයි මට සමහර කාරණා කිව්වේ. ඒකින්ද මේ කරුණවල මත ගැටීමක් නෙමෙයි තියෙන්නේ. ඒ පිළිබඳ සංකලනයේ සංහිඳියාව ඇවිල්ලා නැති එක. ඔබ වහන්සේ ආයුර්වේදය ගැන ඇහුවා. බටහිර වෛද්‍ය විද්‍යාව වගේම ආයුර්වේදයත් ලංකාවට ආවේනික දෙයක් නෙමෙයි. ඒකත් විදේශයකින් ආපු එකක් හැටියට තමයි මගේ දැනුම තියෙන්නේ. නමුත් මෙතුමිය ගෙනාවේ පාරම්පරික දැනුම. ඒ කියන්නේ පාරම්පරික නිල වෙදකම, පාරම්පරික ලංකාවේ වෙදකම කියන එක මේ ගෙනාවේ පිටරටින් ගෙනාපු මේ බෙහෙත් ද්‍රව්‍ය කීපයක් ගුලි කරලා අඹරලා දෙන ක්‍රමයක් නෙමෙයි තිබේ. මේ වත්තේ පිටියේ තියෙන ශාක වලින් දැන් අපි දකිනවා අපි සමහර සත්තු තිරිසන් සත්තු ලෙඩ වෙච්චාම ගිහිල්ලා තනකොළ జాතියක් වත්තේ තියෙන මොන හරි කනවා පූසෝ බල්ලෝ ඒ වගේ සත්තු. ඒතොර ඒ කියන්නේ පරිසරයෙන් තමයි වෙදකම. ඒතොර මෙන්න මේ හා සම්බන්ධ වාගේ කැලෑවලට ගිහිල්ලා ඒ ගස්වල තියෙන පොතු ಜಾති, කොළ ಜಾති දැන් අපි ගත්තොත් මම ප්‍රතිකාර කරන ඖෂධ ගත්තොත් ඖෂධ දැන් රසායනිකව දැන් හැදුවට මූලිකව මුලින් හදලා තියෙන ශාකවල කොටස් හරි මොන හරි තියෙන මේ මූලධර්මයේ වත්තේ පිටියෙන් හොයාගෙන නිරෝගී වෙන්න පවත්වා ගන්න පුළුවන් ඖෂධීය ආහාර, ඒ වගේම ඖෂධ වර්ග, ඒ වගේම තමයි මේ තුවාලයකට ප්‍රතිකාරකම ශල්‍ය කර්ම දක්වාම මේ කටයුතු කරපු අපිට තිබ්බා මූලික හරයක්. ඒ පද්ධතිය සොයාගෙන යන්න කියන එක තමයි එතුමිය අපිට දුන්න දර්ශනය. ඒක අපි හරියට හොයාගෙන ගියොත් එහෙම ලංකාව මේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙන මේ නාවික ගුවන් සහ මේ කියන මේ වෙළඳාම් පමණක් හින්දා නෙමෙයි මේ කාරණාවලට ලෝකෙ ඉදිරියේ පෙනී හිටින්න පුළුවන් කියන කාරණේ තමයි එතුමිය පෙන්වලා දුන්නේ. එතුමිය ඒක ප්‍රායෝගික ක්‍රියාවට නේද. අනිත් එක තමයි එතුමියට තිබ්බ ආධ්‍යාත්මික ශක්තිය. දැන් සමහර හාල් වර්ග ගත්තාම පිළිකානාශක ගුණය අපේ ගරු ස්වාමීන් වහන්සේට ප්‍රතිකාර කරද්දී අපිට පෙනුණා. තියෙන්නේ ඒකක 4යි නම් විද්‍යාතාවක නමත් මේ IT ආයතනයේ වාර්තානුව. නමුත් එතුමිය කියනවා මේ හාල් ಜಾති තුනක් එකතු කරන්න එතකොට මේ වටිනා හුඟක් වැඩිනවා. ඉතින් අපි මේ සාම්පල අරගෙන ගිහිල්ලා ITI කියන මේ විද්‍යාතාවක නමාත්‍යංශයේ අපේ මේ එතන වැඩ කරන අපේ මේ ප්‍රේමකුමාර මහත්මයාට දුන්නහම ඒ සිරිමල් ප්‍රේමකුමාර මහත්මයා අධ්‍යයනය කරලා කිව්වා ඒ කියන කාරණා ඇත්ත. මෙහි පිළිකානාශක ගුණ 250 ගුණ. ඒක නිසා මේ අපි ඒ සහල් ಜಾති දුන්නාර ඔබ කිව්වා වාගේ හෘදයේ තියෙන සමහර පටල නැවත විවෘත වෙනවා මේ අවහිර වෙලා තිබ්බ දේවල් ඒ වගේ දේවල් මේ අර අපි කියනවා රොකට් සයන්ස් නෙමෙයි මේක මේ අපේ පරිසරය අපිට උදව් කරන්න බැඳිලා ඉන්නවා. අපේ ශුද්ධ ජීවීන් ටික අපිට උදව් කරන්න බැඳිලා ඉන්නවා. අපි ඒක හඳුනා නොගැනීමේ තිබ්බ කාරණේ සොයාගෙන යෑමක් තමයි උනේ. ඉතින් ඒක නිසා අපි දැන් දකිනවා මේ සංකල්ප ටික මට විතරක් නෙමේ අපි ගත්තාම වජිත දිසානායක මහාචාර්යතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට පීඨාධිපතිතුමා පවා එතුමා වැඩ බාර ගන්න දවසේ කිව්වේ මේ රටේ තියෙන එවැනි සම්පත් අපි එකතු කරගෙන ඒ ලෝකයට දෙන්නා වූ ආකල්පයකට අපි යා යුතුයි කියන එක. ඒ වගේම තමයි එතුමිය අර බෞද්ධ වටපිටාව මොකද්ද? ගෙවල් හැම එකකටම බුදු පිළිමයක් ගෙදරක තියෙන්න අවශ්‍යයි කියලා පිරිත් පොතක්වත් අපි දකින්න හෝටලයක කාමරයකට ගියත් එහි අන්නාගමිකයන්ට වැරද්දක් නෙමෙයි. ඒ අය ඒ පොත් තියලා තියෙනවා. ලංකාව බෞද්ධ රටක් කරන මේ රටේ අඩුම ගානේ හෝටලයකට ගියාම පිරිත් පොතක් තියෙනවද? පන්තිල් කියන පොතක් තියෙනවද? අපි කොහෙද ඉන්නේ? මෙන්න මේ ගැන අවධියක් අපිට ලැබලා දුන්නා. අපි බෞද්ධ ගෙවල් ගොඩකට ගියා. ගෙවල් ගොඩක අඩුම ගානේ බුදු පිළිමයක් නැහැ. ඉතින් කොහොමද බෞද්ධ දර්ශනය මට කියන්නකො වෙන ආගමක එහෙම තියෙන්නවත් පුළුවන්ද කියලා. මම කියන්නේ වෙන ආගම් වලින් අපි ඉගෙන ගන්න කියනවා නෙමෙයි. නමුත් අපි මේ දර්ශනය ඉතාමත් වැදගත් දර්ශනයක්. අපි එලි දැක්වීම සඳහා කටයුතු කළේ ඔබ වහන්සේ කිව්වා වගේම අවසාන වශයෙන් කියන්න ඕනේ සමත විදර්ශනා කියන මේ භාවනා දෙකෙන් අපි අත් කරගන්න ඕනේ තැන කායික මානසික අධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර කියන මේ කලාපය විදර්ශනය කරන්න මම හිතන්නේ ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා හැටියට ඔබ වහන්සේලාට ලොකු වගකීමක් තියෙනවා. අපේ බොරලැන්දේ සයින්හන්සේට ආරණ්‍ය වාසීව හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වගේම මේ කාරණේ දක්වන්න මෙතුමිය ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ආශ්‍රය කරමින් මේ රටට දායාද කරන්න උත්සාහ කරපු දේත් ඒ වගේම තමයි කුසල් සම්පත් මිනිස්සු මේ රටේ බිහි කරලා සම්‍යක් දෘෂ්ටික දෙවරුන්ට මේ කලාපයට වැඩෙන්න ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවරුන්ගේ
මේ මාතෘභූමිය මේක කියන එක හඳුන්වලා දෙන්න එතුමිය කරපු කාර්යභාරය මම හිතන්නේ අපි තාමත්ම සංවේදීව සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි එතුමිය ඒක හටන් ගත්තව කටයුතු අපි බොහොම විවෘත මනසකින් ඉදිරියට ගෙන යා යුතුයි කියන එක තමයි මගේ මතය. හොඳයි බොහොම පිං ඔබතුමාට අපේ අධිකරණ වෛද්‍ය විශාරදතුමන් වන කුමුදු දහනායක වෛද්‍යාචාර්යතුමන්ගෙන් අහන්නේ දැන් ડોક્ટર අනුරුද්ධ පාදෙනී විස්තර කරපු දෙයක් තමයි ආහාරයයි ඖෂධය කියන කාරණය. දැන් එතකොට මේ හෙළසුවේ කියන්නේම ඖෂධ වගේම ආහාර ක්‍රමයක් එකට එකතු කරලා යන ක්‍රමවේදයක්. මම දන්න පෞද්ගලික මට්ටමින් අපේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ දිනපතා ඒ කැඳ වර්ග එහෙම භාවිතාවට ගන්නවා. ඉතින් ඔබතුමාගෙන් අහන ඔබතුමා හෙළසුවේ ප්‍රධානම සමාජිකයෙක්. ඒතර කැඳ වර්ග ගැන අර මම මුලින්ම සඳහන් කළේ ස්වාමීන් වහන්සේ නමකට මේ හෘද සත්කමක් කරන්න සිද්ධ වෙලා ඒක සුව වෙලා තිබ්බා කියලා හෙළසුවේ කැඳ අරගෙන. අපි ඒ ගැන මතකයේ අවදි කරමින් ප්‍රියන්තා සේනානායක මහත්මිය ගැන මතකාවර්ජනකයේ දෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාල අනුරුද්ධ පාදිනිය මහතා ඒ වගේම චූල මහත්මයාගේ අවසරයි මම හිතන්නේ සාමාන්‍ය ගුණකථනයකින් එහා ගිහිල්ලා ප්‍රියන්තා සේනානායක මහත්මිය සංසාරිකව පුරුදු කරපු සීල සමාධි ප්‍රඥා මේ ත්‍රිශික්ෂා තුලින් ගොඩනගාගත් ප්‍රඥාව තුළ එතුමිය මේ රට දායාද කරපු අධ්‍යාත්මික දැනුම පමණක් නෙවෙයි ඒ මත ගොඩනැගිච්ච භෞතික සම්පත්තික ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල ගැන කතා කරන්න මේ අවස්ථාව වෙන් කර ගැනීම සම්බන්ධයෙන් මුලින්ම ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේලා දෙපළට. මම හිතන්නේ මුලින්ම අර ඔබ වහන්සේ කියපු මේ කැඳ සම්බන්ධ මාතෘකාව එක්තරා එක් උදාහරණයක් ඒක. ඒක ප්‍රසිද්ධ මාධ්‍යවල පළවෙච්ච උදාහරණයක්. නමුත් සුවාසු දහසක් ඒ වගේ එවන් උදාහරණ තියෙනවා මාධ්‍යවලට ආපු නැති. මොකද මම වෛද්‍යවරයෙක් විදියට මම ඒ දේ අත්දකිනවා. ඉතින් මම 2009 වසරේ ප්‍රියන්තා සේනානායක මැතිණිය හමු වෙන්න එන්නෙත් රෝගයක් හින්දා. එකක් තමයි ප්‍රධානම දේ තමයි මගේ ඥාති දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවගේ හිස් කබලේ සියලු අස්ථි එකට පෑහිලා තිබුණේ. මොළයට වර්ධනය වෙන විදියක් නැහැ. ක්‍රේනියෝ සිනොස්ටෝසිස් කියන රෝගී තත්ත්වය. එහිදී ලංකාවේ ඉන්න ප්‍රධානම ශල්‍ය වෛද්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ළඟට ගියාම විශේෂඥ වෛද්‍යවරයා ළඟට ගියාම කිව්වේ මේකට මට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. උත්සාහයක් දරන්න පුළුවන්. අමාරු සැත්කමක් තියෙනවා. ඉතින් ඒකෙත් වෙන්නේ මොකද්ද කියලා මට කියන්න බෑ. එච්චරයි අපි ළඟ තියෙන්නේ කියලා. ඉතින් මට අපි බටහිර වෛද්‍යවරු විදියට කම්පාවටපත් වුණා. මගේ පවුලේ දරුවෙක් අංග ස්නායු දුර්වලතාවයකට ලක් වෙමින් ඒ දරුවාගේ ජීවිතය අඩාල වෙන මට්ටමකදීපත් වුණා. ඉතින් නිතින්ම අපි පෙර වාසනාවකට වෙන්නේ නැති කොහොමුණත් මෙතුමිය හම්බුණා. මෙතුමිය නාඩි වලින් ඒ දරුවා පරීක්ෂා කළා. අර හිස් කබලේ වර්ධනය අඩාල වෙච්ච විදිය හෝමෝන සහ ස්නායු ආශ්‍රයෙන් මට රූප සටහන ඇඳලා පහදලා දුන්නාට පස්සේ අධිකරණ වෛද්‍ය විශාරදවරයෙක් දක්වා ඉගෙන ගත්ත මට හිතුණා මෙහෙම පහදා දීමක් මට කරන්න බැරියයි කියලා. ඉතින් එතුමිය ඒ නාඩි වලින් ලබාගත් ඒ දැනුම සම්මියදෘෂ්ටික දෙවිවරු සම්බන්ධ වෙලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ විෂ්ණු මණ්ඩල විපස්සක දෙවියෝ සම්බන්ධ වෙලා ගත්ත දැනුම තමයි පසු කාලේ මම දැනගත්තේ එහෙම ආපු දැනුමක් කියලා. ඉතින් එතුමිය ඒ ලබාගත් දැනුම තුලින් ඒ දරුවට අවුරුදු 1කමාරක් කකුලේ තැන් 3ක බෙහෙත් බැඳක විතරයි කරේ. කිසිදු ශල්‍ය කර්මයක් කරේ නැහැ. අද වෙනකොට සාමාන්‍ය හොඳ අධ්‍යාපන තත්ත්වයක් නැටුම් කලාව හොඳට ප්‍රගුණ කරන දරුවෙක්. ඉතින් එතින්දී මම එතුමියකින් ඇහුවේ අපේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ අපිට මේ ඉගෙනගත්ත බැරි දැනුම් පරාසයට ඔබතුමිය ගියේ කොහොමද කියලා. එතකොට කිව්වේ මේක අධ්‍යාත්මය තුලින් තමයි මම ගියේ. බණ භාවනා කළා. ඒ සිත සමාධිගත වීම තුළ සම්මියදෘෂ්ටික දෙවිවරුන්ගේ මේ රටේම ඉඳලා සීල සමාධි ප්‍රඥා ගුණධර්ම දියුණු කළා සුගති ආත්මවල ඉන්න සම්මියදෘෂ්ටික දෙවිවරුන්ගේ ශක්තිය අපිට ඒ විදිහටම සිත සමාධිගත කරාම සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් මමත් එහෙම මටත් මේ වෙදකම ඉගෙන ගන්න පුළුවන්ද කියලා. එතුමිය කිව්වේ කරන්න පුළුවන් වෛද්‍ය විද්‍යාලය යන්න අවශ්‍ය නැහැ. ඔය භෞතික දැනුමත් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හිත දියුණු කිරීම කියලා. ඉතින් ඇත්තටම අපි ඉගෙනගත්ත මම බටහිර වෛද්‍ය විද්‍යාව විශාරද වෛද්‍යවරයෙක් දක්වා අවුරුදු 11ක් ඉගෙන ගත්තට ඒ තුල මේ අධ්‍යාත්මය සහ වෛද්‍ය විද්‍යාව අතර සම්බන්ධය මම අපිට උගන්වලා නැහැ. දැන් අපි ගත්තොත් එතුමිය කිව්වා මේ මම කරන හෙළනිල වෙදකම විතරක් නෙමෙයි ડોක්ටර්.
බටහිර වෛද්‍ය විද්‍යාව ගත්තත් ආයුර්වේදය ගත්තත් මේ හැම වෙදකමකම මූලික දැනුම එන්නේ නවීන විද්‍යාවෙන් නෙවෙයි අධ්‍යාත්මික ශක්තියක් තුළින් කියලා. ඒතර අධ්‍යාත්මික ශක්තිය ඊට පස්සේ එතුමිය අපිව එක හොයන්න පෙළඹෙව්වා. එතකොට හොයනකොට මම දැක්කේ හිපොක්‍රටිස්ට මේ දැනුම දීලා තියෙන්නේ ඒ හිපොක්‍රටිස් යම් ගුණධර්ම පුරුදු කරපු තැනැත්තෙක්. ඒ දාර්ශනිකයාට මේ දැනුම දුන්නේ ඇපලෝ, එස්කුලාපියස්, හයිජියාන්, පැනේෂියා කියන මෙන්න මේ දිව්‍ය මණ්ඩලයක් තමයි දැනුම දීලා තියෙන්නේ. ඒ වගේම ආයුර්වේදයට දැනුම දුන්නේ දිව්‍ය මණ්ඩලයක් මූලිකව ධන්වන්තරි කියන දෙවිගෙන ආහාර. ඒතර මේ වගේ හෙළනිල වේදකමත් මේ රටට බිහි වෙන්නේ සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දේවරු හරහා කියලා. ඉතින් මේ විදිහට ඒ පදනමක් තමයි අපේ හිතට දැම්මේ. නිකන් කරුණු කාරණා ටිකක් නෙවෙයි. අපේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් පදනමක්. ඒ කියන්නේ මේ වෛද්‍යතුමනි නිකන් මේ හිතට එන හිතලු නෙමේ අවබෝධයෙන්ම තමයි දැන් මේ දෙවියන් එක්ක කතා කරලා උපදෙස් ගත්ත කරොස්සේ කෙනෙකුට මේක නිකන් විහිළුවක් උපහාසයක් බවට පත් වෙන්න බලන්න මොන විකාරද කියලා. ඇත්තෙම දැන් මේ අපේ දැන් වෛද්‍ය පාදිනී මෙතුමා තමයි කිව්වේ ආහාරය තමයි ඖෂධය. ආහාරවල ඖෂධ තියෙනවා. දැන් අපි ඇත්තටම ඖෂධ ආහාර වගේ ගන්නවා වේල් ගන්නට. උදේවරුවට මේ බෙහෙත්, දවල්ට මෙහෙම, රැයට මෙහෙම කියලා සමහරු ආහාර වලට වඩා ඖෂධ ගන්න පෙළඹිලා තියෙනවා වර්තමානයේ තුල. නමුත් මේ ක්‍රම තුල අපිට හරි පැහැදිලි මේ ආහාර ක්‍රමයේ තුලමයි ඖෂධ ගැබ් වෙලා තියෙන්නේ කියලා. එතුමිය තවත් මගෙන් අහපු දෙයක් ස්වාමීන් වහන්සේ ડોක්ටර් මේ බෝ නොවන රෝග කියනකොට සුව කරන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම මම එතකොට තමයි මගේ හිතට ආවේ මේ අපිට උගන්වන්නේ මම හිතනවා ඉතින් අනුරුද්ධ පාදිනී මහතාත් මේකට එකඟ වෙනවා ඇති අපිට උගන්වන්නේ මැනේජ්මන්ට් ඔෆ් ඩයබටිස් මැනේජ්මන්ට් ඔෆ් හයිපර්ටෙන්ෂන්. ඒ කියන්නේ මේ දියවැඩියාව කළමනාකරණය කිරීම. අධිරුධිර පීඩනය කළමනාකරණය කිරීමක් තමයි උගන්වන්නේ. සුව කිරීමක් ගැන උගන්වන්නේ නැහැ. ඉතින් ඒක එතුමිය ඇහුවම එවෙලේ තමයි මට තේරුනේ. අපි මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න උගන්වනවා මිසක් ලෙඩෙන් එළියට එන්න උගන්වන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව මොකද්ද කියලා මම ඇහුවම එතුමිය කිව්වේ ඒ කියන්නේ මේ සරලව අපිට පහදලා දෙන එකත් ඒ ප්‍රඥාවේ කොටසක් කියලා මට හිතෙනවා. එතුමිය කිව්වේ කාරණා හතරකින් තමයි සමස්තය පහදලා දුන්නේ. ඒක තමයි මේ ප්‍රධානික ආහාරය කියන කාරණාව කාරණා හතරකින් විස්තර කරා. පළවෙනි එක තමයි අපිට ලැබෙන විටමින් ප්‍රමාණය අඩුවීම. අපිට ලැබෙන ಖನಿජ ලවණ ප්‍රමාණය අඩුවීම. අපිට ලැබෙන තන්තු ප්‍රමාණය අඩුවීම සහ අපිට ලැබෙන අපිව ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් ප්‍රමාණය අඩුවීම. මෙන්න මේ කාරණා හතරෙන් අපේ සමස්ත ආහාරය වර්තමානයේ පිරිහිලා තියෙනවා. එදා ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් වගා කළ ආහාරයටගත් ඒ පාරම්පරික ආහාරය තිබිච්ච මේ සුවිශේෂ පෝෂණ ගුණාංග හතර දැන් ආහාරේ නැහැ කියන සරල කාරණා කිහිපයකින් එතුමිය මේක විස්තර කරා. ඒක සම්බන්ධයි සියලුම රෝගවලට. අනික තමයි දැන් මමත් බැලුවේ ස්වාමීන් වහන්සේ දැන් ඒ ප්‍රඥාව තුළ තියෙන සුවිශේෂත්වය තමයි ඊටා සරල කාරණා හතරකින් සමස්ත රෝග සමුදායම විස්තර කරන්න පුළුවන් වීම. ඒකින්ද තමයි බටහිර වෛද්‍යවරු විදිහට අපිටත් මේක පහසුනේ. ඇත්තටම වෛද්‍ය පාදිනී මහත්මයා මුල් වෙලා එදිරින් එහාට මේ වැඩපිළිවෙල ගෙනියන්නේ ඒ කරුණු හතර. තුමා දේශපාලන තන්ත්‍රයේ සිට මේ සෑම නිලධාරී හරහා මේ දැනුවත් කිරීම කරන්න පහසු වුණා. අන්න ඒ වගේ සරල දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීම තුළ සහ ඒ දැනුම මත කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය තුළ මේ පෝෂණ මේ උපවාසය විස්තර කරපු මේ කැඳ වර්ගවල පෝෂණය විශ්ලේෂණය කිරීම. ඉතින් එතුමිය කිව්වේ අපි රටකට අවශ්‍ය වෙන රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්න නම් හිතෙත් කයෙත් පෝෂණය තියෙන්න ඕන කියලා. ඒතර හිතේ පෝෂණය එතුමිය හඳුන්වන්නේ අධ්‍යාත්මය කියලා. කයේ පෝෂණය හඳුන්වන්නේ මේ රෝග වලින් අපි නිදහස් විය යුතුයි. ඊටමත් දුක් විඳින වේදනාව විඳින කයකට සීල සමාධි ප්‍රඥා ගුණධර්ම පුරුදු කරන්න අමාරුයි. එහෙනම් අපි මෛත්‍රී ගුණධර්මයේ මූලික කරලා අපි ලෙඩ්ඩු සුව කරලා ඒ අය ධර්මයට ගමු කියලා. ඉතින් එතෙන්දී මම හිතන්නේ මේ කායික පෝෂණය සඳහා තමයි මේ කැඳ වර්ග හඳුන්වලා දුන්නේ. මොකද ડોક્ટર පාදිනී මේ විස්තර කරපු හින්දා මම ඒ විස්තර කරන්නේ නැහැ. එතෙන්දී අපේ මේ වසවිස සහිතව මේ ගොවිතැන සිද්ධ කරද්දී පොළොවේ ඉන්න සියලු පාංශු ජීවීන් බැක්ටීරියා දිවීර මේ කියන සියලු පාංශු ජීවීන් මරණයටපත් වෙනවා. ඒ නිසා පොළොව නිස්සාර වෙනවා. ඒ නිස්සාරත්වය තුළ ඒ පොළොවේ හැදෙන ආහාරය පෝෂණයෙන් හීන වෙනවා. අන්නේ හීන වෙන පෝෂණය තමයි විටමින් අඩු, ಖನಿජ ලවණ අඩු, තන්තු අඩු, අපිව ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් අඩු ඒ රෝග වලට තුරු දෙන ආහාරය. ඉතින් ඒ ආහාරය ගන්න යම් කෙනෙක් වේද එයා ව්‍යාධියටපත් වෙනවා. ඉතින් මේක තමයි හෙළ නිල වේදකමේ මූලික දැනුම. ඉතින් ඒ සංකල්පය තුළ අපි එතුමිය ගොවිතැනක් හඳුන්වා දෙනවා. ගොවිතැනට ඖෂධ කියලා. මේ පසටත් අපේ ඇඟට වගේ ඖෂධයක් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඒක පොහොරක් හෝ පලිබෝධනාශකයක් හෝ කෘෂි රසායනයක් නෙවෙයි. ඒක මේ පොළව
පොළවේ ජීව ශක්තිය වැඩි කරලා පොළවේ ඖෂධීය ගුණය වැඩි කරන තාක්ෂණයක්. ඒතර මේ ඖෂධීය පොළවක වගා කරන ආහාරයත් ඖෂධීයයි. ඒක තමයි පාරම්පරික ආහාරයේ පදනම කියලා මෙන්න මේ වගේ ඉතාමත් මූලික සංකල්ප තමයි එතුමිය අපිට හඳුන්වලා දුන්නේ. ඉතින් ඒ මත අපි අපේ දැනුම් පද්ධතියක් අපි නිර්මාණය කරගෙන රට පුරා වෛද්‍යවරු එකතු වෙලා ඩොක්ටර් පාදනීය විශාල වශයෙන්ම මේ දැනුම පරිවහනය කරන මම හිතන රටට ඒ වගේම අපි වෛද්‍යවරු විදිහට සෑහෙන දුරට මේක ගෙනිච්චා වැඩසටහන් 4000ක් විතර මේකට අපි කරලා තියෙනවා. ඉතින් මේ බටහිර ලෝකයේ කියනකොට දෙමව්පියන්ට කලින් දරුවන් මරණ පළමු පරම්පරාව බිහි වෙලා කියලා ලෝක දියවැඩියා සංගමේ නිර්මාතෘවරයා කියනකොට අපිට තිබුණා ඒකට විසඳුමක්. මොකද්ද? අපි අපේ ආහාරය හදලා ඉවරයි. අක්කර 7000කට පාරම්පරික ගොවිතැන අපේ පාරම්පරික සහල් වර්ග වගා කරා. ඒවයි ප්‍රෝටීන් වැඩි, යකඩ වැඩි, khනිජ ලවණ වැඩි, තන්තු වැඩි. අර පාදිනී මහත්මයා මතක් කර විදිහට ශරීරයේ විෂායින් කරන ප්‍රතිඔක්සිකාර ගුණය වැඩි, පිළිකානාශක ගුණය වැඩි, දියවැඩියා නාශක ගුණය වැඩි, උණ රෝග සුව කරන ප්‍රතිපදාහ ගුණය, ප්‍රතිශක්ති ජනක ගුණ වැඩි. ඒකින්ද තමයි මේ COVID-19 අර්බුදය හමුවේ මේ කැඳ වර්ග හඳුන්වලා දුන්නා. ඒ වගේම එතුමිය මං හිතන්නේ මේ COVID අර්බුදය වෙනකන් එතුමිය කොහොම හරි ජීවත් වුණේ මෙන්න මේ දුම් හට්ටියත් හඳුන්වලා දෙන්න කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ අද මේ වෙනකොට එතුමිය අර පාරම්පරික සහල් කැඳේ විශේෂයෙන් හැදුවේ මේ අපේ ශරීරයේ විශේෂයෙන් අක්මා රෝග මේ අක්මාවේ තුල තැන්පත් වෙලා තියෙන මේ විස නසන්න අවශ්‍ය නිසා ඉතා ශීඝ්‍රයෙන් මේ විස නැසීම අවශ්‍යයි. එහෙම නැත්නම් මේ සමාජය මරණයටපත් වෙනවා. ඒකින් තමයි මේ විෂායින් කරන්න තමයි මේ කැඳේක හැදුවේ. ඒ වගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න තමයි දුම් හට්ටිය හැදුවේ. එහෙනම් මෙන්න මේ සමස්ත දැනුම් පද්ධතියක් අධ්‍යාත්මික පදනමක් මත නිර්මාණය කළා අපිට දායාද කරන්න එතුමිය මුල් වුණා. ඉතින් මං හිතන්නේ එතුමියගේ අවසාන අදිෂ්ඨානයත් මං නොකියුවොත් ඒක ලොකු අඩුවක්. එතුමියගේ මරණ මංචකයේ මම එතන හිටියා. එතුමිය මරණ මොහොතේ මම එතන හිටියා. එතුමිය S2 පියාගෙන මෙන්න මෙහෙම අදිෂ්ඨාන කරා. මා මේ තාක් සසරේ මේ මොහොත දක්වා යම් පාරමී ධර්මයක් පිරුවා නම් කුසල ශක්තියක් සම්පාදනය කරා නම් ඒ සියලු ශක්තිය අනුභවයෙන් මට රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්න ශක්තිය ලැබේවා කියලා තමයි අවසන් හුස්ම හෙළුවේ. ඉතින් මෙහෙම එතුමියගේ අදිෂ්ඨානය සපත කරන්න අපි සියලු දෙනාටම ශක්තිය ලැබේවා. ඒ තුලින් උපදවන්නා වූ යම් කුසලයක් පාරමිතාවක් වේද සියල්ල එතුමියට අනුමෝදන් වෙලා එතුමිය අදිෂ්ඨාන කරන්නා වූ බුද්ධ මාතෘත්වය බුද්ධ මාතාවක් වීම සඳහා එතුමිය පුරන්නා වූ පාරමී ධර්මතාවයේ පෝෂණය වෙන්න අවශ්‍ය බෝධියෙන් නිර්වාණය සාක්ෂාත් කරන ශක්තිය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන තියෙනවා. ඒ වගේම මේ සම්පාදනය මේ වැඩසටහන සම්පාදනය වෙනුවෙන් අපේ ගෞරවනීය බොරලන්දේ වජිර ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඔබ වහන්සේ, ඒ වගේම ඔබ වහන්සේලාටත් මේ පාරමී කුසල අනුමෝදන් වේවා. මේ නිර්මාතෘ මේ මම හිතන්නේ මේ නාලිකාව නිර්මාණය කරපු අපවත් වී වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් මේ කුසල අනුමෝදන් වෙලා උන්වහන්සේ අදිෂ්ඨාන කරන්නා වූ ඒ බුද්ධත්වයේ නිර්වාණය සාක්ෂාත් කරන්න මේ කුසල ශක්තියම හේතු වේවා කියලා අදිෂ්ඨානයෙන් මම අවසන් කරනවා. සාදු බොහොම හොඳ පිං අධිකරණ වෛද්‍ය විශාරදතුමනි කුමුදු දහනායක වෛද්‍යාචාර්යතුමන්ට. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් තියෙනවා මේ වෛද්‍ය විද්‍යාවේ මේ හෙළසුවේ මේ න්‍යායාත්මක කරුණු ඇත්තටම අපි සැකවින් තමයි කෙටියෙන් ගෙන හැර දැක්ුවේ. ලබන සෙනසුරාදා සජීවී වැඩසටහනේදීත් අපිට මේ පිළිබඳව හෝරාවක කාලයක් වෙන් කරගෙන යම් පමණකින් දෙවන දිගුවක් හැටියට කතා කරන්න පුළුවන් නම් හරි වටිනවා කියලායි ස්වාමීන් වහන්සේ මාත් සමග දැන් මේ ප්‍රකාශ කළේ. ඒක නිසා අපි ලබන සෙනසුරාදා උදෑසනත් ඔබ වෙනුවෙන් සජීවී වැඩසටහනක් මේ විදිහට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන තුලින්. ඒක නිසා අද දවසේදීත් මේ විදිහට අපේ මේ වැඩසටහනට අපි විශේෂයෙන්ම සම්බන්ධ කරගන්නට යෙදුනේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු වත්මන් සභාපති අප හැමදෙනාම කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට, ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගරු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය අපගේ කල්යාණ මිත්‍ර වෛද්‍යාචාර්යතුමන්ට වගේම හෙළසුවේ සමාජික අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යාචාර්යතුමන්ට වගේම හෙළසුවේ සමාජික ඖෂධවේදී චූල ලියනගේ මහත්මයා ඇතුළු පිරිස තමයි මේ සංවාදයට මේ විදිහට එක්වන්නට යෙදුනේ. ඉතින් අපි විසින් මේ සංවාදයේ කොට එතුමියව සිහිපත් කොට රැස් කරපු හැම පිනක්ද අපි මේ ජීවිත කාලයේ පුරාටම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්ද හෙළසුවේ නිර්මාතෘවරිය වන ප්‍රියන්ත සේනානායක මෞතුමියට එකසේ හේතු වාසනා වීමෙන් එතුමියගේ පරලෝක ජීවිතය සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා එතුමිය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්
අමා නිවන් සුවෙන් සැනසීමටපත් වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපි කවදත් නරඹන ශ්‍රවණය කරන පැවිදි උතුමන්ට ගිහි බෞතුන් වන ඔබ හැම දිනාටම සියලු යහපත වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වපු හැම දිනාටමත් ප්‍රධාන අනුග්‍රාහක බෞතුන් වන සිලෝන් බිස්කර් ලිමිටඩ් මංචි ආයතනයටත් පින් සිදු වේවා. හැමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නට මේ හැම පිනක්ම මහෝපකාරී වෙත්වා කියලා අපි ඔබේ ආලින්දයෙන් සමගන්නවා. හැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද